තුන්වන භාවනා වැඩසටහනේ දවල් වරුවේදී දේශනා කරන ලද මහා දුක්ඛක්ඛන්ධ සූත්‍ර දේශනාව. කවුරුත් කියන්න මාත් සමග නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩවසන කාලේ මේ දේශනාව කළා තියෙන්නේ. එදා භික්ෂුන් වහන්සේලා බොහෝ දෙනෙක් සිවුරු පොරවගෙන සවැත් නුවර පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වැඩි ටිකක් වේලාසනින් වගේ නිසා ඒ ස්වාමින් වහන්සේලා කල්පනා කළා අපි අන්‍යාගමික ආශ්‍රමයකට යමු වෙලාව තියෙන නිසා කියලා. ඉතින් මේ පිරිස මේ ස්වාමින් වහන්සේලා පිරිස අන්‍යාගමික ආශ්‍රමයකට ගිය වෙලාවේදී ඉතින් මේ අන්‍යාගමික පිරිසත් එක්ක කතා බස් කළා. කතා බස් කරලා අවසන් වුණාට පස්සේ අන්‍යාගමික පිරිස මෙන්න මෙහෙම කිව්වා. ආයෂ්මතුනි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කාමයන් පිරිසිඳ දකින්න කියලා කියනවා. අවබෝධ කරන ආකාරයට මේ කාමයන් ගැන අවබෝධ කරන ආකාරයට මේ කාමයන් දකින්න කියලා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කියනවා. අපිත් කියනවා. ඒක මේ අන්‍යාගමික පිරිස කියන්නේ. අපිත් කියනවා කාමයන් අවබෝධ කරන ආකාරයට දැක්ක යුතුයි කියලා. ඒ වගේම ආයෂ්මතුනි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කියනවා රූප අවබෝධ කරන ආකාරයට දැක්ක යුතුයි කියලා. රූප. අපිත් කියනවා මේ රූප අවබෝධ කරගත හැකි ආකාරයෙන් දැක්ක යුතුයි කියලා. ඒ වගේම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කියනවා වේදනා අවබෝධ කරගත හැකි ආකාරයට දැක්ක යුතුයි කියලා. අපිත් කියනවා මේ වේදනාවල් අවබෝධ කරගන්න ආකාරයට දැක්ක යුතුයි කියලා. ඉතින් මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විස්තර කරන කාම රූප වේදනා අවබෝධ කරන ආකාරයට දැක්ක යුතුයි කියන මේ කතාව. ඉතින් ඕකමනේ අපිත් කියන්නේ. ඒ නිසා අපේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ දේශනාවේ තියෙන වෙනස මොකද්ද? මේ අන්‍යාගමික පිරිස කියන්නේ අර සියලු ආගම් එකයි කියලා කියනවා. ඒතර කියනවා මේ අපිත් කියන්නේ එකම දේ ඕගොල්ලන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ කියන්නේත් එකම දේ. ඒ නිසා මොකද්ද මේකේ? මේකේ කිසි වෙනසක් නැහැ කියනවා. දේශනයේට දේශනේ සමානයි කියනවා. අනුශාසනාවට අනුශාසනේ සමානයි කියනවා. අපි කවුරුත් මේ එකම දේ කතා කරනවා කියලා කියනවා. අදත් කියනව නේද? අදත් මේ රටේ අන්‍ය තීර්ථකය ඒක කියලා ඊට පස්සේ අන්‍ය තීර්ථකයන්ගේ බස් ඉගෙනගෙන බෞද්ධ වේසින් ඉන්න අයත් කියනවා ඒක. එතකොට භික්ෂුන් වහන්සේලා මේ කතාව පිළිගත්තේ නැහැ. කෝලහල ඇති කරගත්තෙත් නැහැ.
අනේ තීර්ථක පිරිසක් එක්කන කතා කරන්න තියෙන ඒ සද්ද නැතුටින් අහලා මේ පිරිස ගියා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ළඟට. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මෙන්න මෙහෙම කියා හිටියා. පින්නපාතේ අවසන් කළා මේ පිරිස ගියේ. ගිහිල්ලා කියනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපිට අද හරි වැඩක් වුණා. සවැත් නුවර නගරයට පිටුපිනිස ගිය වෙලාවේ කල් වැඩි වේලාසෙනින් ගියේ. ඉතින් ගෙවල් දොරවල් වල කැම්බීම පිසන්නට දෙන්න යමක්. ඒ නිසා කල්පනා කළා කල් වැඩි නිසා අන්‍ය ආගමික ආශ්‍රමයකට ගියොත් කමක් නැtei කියලා අන්‍ය ආගමික අන්‍ය තීර්ථක ආශ්‍රමයකට ගියා. ගියාම ඒගොල්ලෝ තමයි ස්වාමීන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම කිව්වේ. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ප්‍රකාශ කරනවා කාමයන් දුකෙන් නිදහස් වෙන ආකාරයට අවබෝධ කළ යුතුයි කියලා. අපිත් කියනවා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අනුශාසනා කරන ජනතාවට රූපයන් අවබෝධ කරගන්න ඕනේ දුකින් නිදහස් වෙන ආකාරයට. අපිත් කියනවා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තමයි ප්‍රකාශ කරන්නේ වේදනා අවබෝධ කරන්න කියලා දුකින් නිදහස් වෙන ආකාරයට. මම මේ දුකින් නිදහස් වෙන ආකාරය කියන වචනේ පාවිච්චි කරේ පිරිසිඳ දකින්නවා කියන වචනෙට. පිරිසිඳ රියන්න පියන්න රියන්න පිරිසිඳ දකින්නවා. පරිඥාත කියන වචනෙට. පරිඥං කියන පාලි වචනෙට ඒක මම පාවිච්චි කළේ. ඉතින් මේ අන්‍යාගමික පිරිස කියනවා ආයස්මතුනි අපිත් කියනවා. මේ කාම ගැන, රූප ගැන, වේදනා ගැන ওই විදිහටම අපිත් කියනවා. ඒ නිසා කිසිම විශේෂයක් නැහැ. කිසි වෙනසක් නැහැ කියනවා අපේ ශ්‍රමණ ගෞතමයන්ගේ කිසි වෙනසක් නැහැ. අපි ඔක්කොම එකයි. අපි ඔක්කොම එකම බණක් කියාගෙන මේ යන්නේ කියනවා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා කියන භාග්‍ය බුදුරජාණන් වහන්සේ අපි මේක පිළිගත්තේ නැහැ. අපි මේක ප්‍රතික්ෂේප කරන්න ගිහිල්ලා ප්‍රශ්න හැදෙන නිසා අපි එහෙම මොකුත් කළෙත් නැහැ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගාවට අපි ඇවිදින්න මේ කාරණේ කියලා මේක දැනගන්නට ඕන කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි ඒ අන්‍යාගමික අයගෙන් මෙන්න මෙහෙම අහන්න තිබුණේ වෙලාවේ. ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ කියනවා ඒ අන්‍යාගමික අයගෙන් මෙන්න මෙහෙමයි මේ වෙලාවේ අහන්න තිබ්බේ. එහෙනම් කියන්න ඔය කියන කාමයන්ගේ ආස්වාදය මොකක්ද? ඔය කියන කාමයන්ගේ ආදීනවය මොකක්ද? ඔය කියන කාමයන්ගේ ආස්වාදය මොකක්ද? ආදීනව මොකක්ද? ඊළඟ වචනේ මොකක්ද? නිස්සරණය මොකක්ද? ආස්වාදය මොකක්ද? ඔය කියන කාමයන්ගේ ඔය කියන කාමයන්ගෙන් ලැබෙන පීඩාව කරදරේ මොකක්ද? ඔය කියන කාමයන්ගෙන් නිදහස් වෙනවා කියන්නේ මොකක්ද කියලා කියන්න පුළුවන් කියලා අහන්න. ඊළඟට අහන්න ඔය කියන රූපයන්ගේ ආස්වාදය කියන්නේ මොකක්ද? ඔය කියන රූපයන්ගේ ආදීනවය කියන්නේ මොකක්ද? ඔය කියන රූපයන්ගෙන් නිදහස් වෙනවා කියන්නේ මොකක්ද? කියලා අහන්න. දැන් කරුණු කීයක් වෙනද මේ කියන්නේ? 3ක් කියන්නේ. ඊට පස්සේ කියන ඔය කියන එහෙනම් ඒගොල්ලන්ගෙන් අහන්න. ඔය කියන වේදනාවේ ආස්වාදය කියන්නේ මොකක්ද? ඔය කියන වේදනාවේ ආදීනව කියන්නේ මොකක්ද? ඔය කියන වේදනාවේ නිස්සරණ කියන්නේ මොකක්ද කියලා අහන්න. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි එහෙම ඇහුවනම් ඒ විදිහට ඇහුවනම් ඔය අන්‍යාගම්කාරයින්ට කට උත්තරත් නැතු යනවා. ඔය අන්‍යාගම්කාරයින්ට කට උත්තරත් නැති වෙන විතර නෙමෙයි මුකුත් කියාගන්න බැරුව ගොළු වෙනවා. ඒ මොකද හේතුව? ඒ මිනිස්සුන්ට මේ කාරණේ විශේෂ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක අවබෝධ කරන්න පුළුවන් එකක් නෙමෙයි මේ පිරිසට. බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ විදිහට නාහං තම් භික්කවේ පස්සාමි. මහණෙනි මම දකින්නේ කවුරුවත් දෙවියන් සහිත, මරුන් සහිත, බබුන් සහිත
ශ්‍රමණ බමුණන් සහිත මේ ලෝකේ දෙවි මිනිසුන්ගේ ලෝකයේ මේ ප්‍රශ්නවලට හරියාකාර පිළිතුරු දෙන්න පුළුවන් කෙනෙක් තථාගත බුදුරජාණන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු ඇර. එහෙනම් අදටත් බෑ. අදටත් එක්කෝ මේ ප්‍රශ්න වලට මෙවැනි ප්‍රශ්න වලට බුදුරජාණන් වහන්සේට පිළිතුරු දෙන්න පුළුවන්. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට මේවට උත්තර දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ලෝකේ කාටවත්ම මෙවැනි ප්‍රශ්න වලට උත්තරවත් දෙන්න බෑ කියලා තියෙනවා. එතනදී ඔන්න බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ විදිහට. මේකේ නම මහා දුක්ඛක්ඛන්ද සූත්‍රය. සූත්‍රේ නම මහා දුක්ඛක්ඛන්ද. මහා දුක් රාශිය. දුක්ගොඩ පවතින දුක කියන එක තේරුම. මහා දුක්ඛක්ඛන්ද. කෝච බික්කවේ කාමානං ආදීන අස්සාදෝ. කාමයන්ගේ තියෙන දැන් අපි කරුණු කීයක් කියවද මේ ඉගෙන ගත්තද? ආස්වාද, ආදීනව, නිස්සරණ. කරුණු කීයද? 3යි. දැන් ඔන්න ආස්වාද කියන වචනේ උන්වහන්සේ විස්තර කරනවා. මොකද්ද මේ ආස්වාදේ? මහණෙනි අසින් දැක්ක යුතු ඊතා සුන්දර ලස්සන ප්‍රියමනාප කැමැත්ත ඇතිවන කෙලෙස් හටගන්න රූප තිබේ. තියනවද? ඒ මොකද්ද? කාමයේ ආස්වාදේ. කනින් හටගන්න ප්‍රියමනාප මනස්කාන්ත කැමැත්ත ඇතිවන කෙලෙස් හටගන්නා ශබ්ද තිබේ. තියනවද? තියෙනවා. ඒ මොනවද? කාමයේ ආස්වාදේ. නාසයෙන් දැනගන්න ප්‍රියමනාප මනස්කාන්ත සුවඳ තිබේ. මොනවද? කාමයේ ආස්වාදේ. දිවෙන් දැනගන්න ප්‍රියමනාප ඉෂ්ට වූ කැමැත්ත ඇතිවන කෙලෙස් හටගන්න රස තිබේ. තියනවද? ඒ මොකද්ද? කාමයේ ආස්වාදේ. කයින් දැනගන්න ප්‍රියමනාප මනස්කාන්ත වූ කැමැත්ත ඇතිවන කෙලෙස් හටගන්න ස්පර්ශ තිබේ. මොකද්ද? ඒත් කාමයේ ආස්වාදේ. යංකෝ භික්ඛවේ ඉමේ පංච කාම ගුණේ පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං කාමානං අස්සාදෝ. මහණෙනි මේ පංච කාම ගුණ කෙරෙහි කාම ගුණයන් නිසා සැපයක් සතුටක් සොම්නසක් හට ගන්නවද? මෙන්න මේක තමයි කාමයන්ගේ තියෙන ආස්වාදේ. එතකොට අර කාමයන්ගේ අර ලක්ෂණේ කාම ගුණ. මොකක්ද ඒක? කාම ගුණය. සුන්දර බව, ලස්සන බව, හිත ඇදිලා යන බව, කෙලෙස් හට ගන්න බව ඒකේ තියෙන ගුණය. ඒක නිසා ඇතිවන සතුට සොම්නස ආස්වාදේ, කාමාස්වාදේ. ඔන්න බලන්න මේක කොච්චර සත්‍යයක්ද මේ කියන කතාවනේ. බලන්න බුදුරජාණන් වහන්සේ කාමයේ ආස්වාදේ හැටියට පෙන්නපු දේ ඇත්තක් නේද? ඕක නෙමෙයි ආස්වාදේ, වෙන එකක් කියලා කියන්න පුළුවන්ද කාටවත්? කාටවත් කියන්න බෑ. ඒක පරම සත්‍යයක් මේ කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ ආස්වාදයට ඇලෙනවා. කවුද ඇලෙන්නේ? ලෝක සත්‍ය මේකට ඇලෙනවා. ආස කරනවා. මේක ලබන්න ඕනේ. මොකද කරන්නේ? කෝච බික්කවේ කාමානං ආදීනෝ. මොකද්ද මහණෙනි? මේ කාමයන්ගේ තියෙන ආදීනවෝ. ආදීනව කියන්නේ පීඩාකාරී පැත්ත. පීඩාව මොකද්ද? කරදරය මොකද්ද? වේදනාව මොකද්ද? මහණෙනි මේ කුල පුත්‍රයෝ කුඩා කියන්නේ සිප්පට්ඨානේන ජීවිකං කප්පේති. මොකද කරන්නේ? පොඩි කාලේ ඉඳලා මේ වෙනුවෙන් ඉගෙන ගන්නවා. පාසල් යනවා. මොකේද මේ පාසල් යන්නේ? ලොකු වුණාම කම්සැප ලබන්නේ. හරි නේද? හරි. ඉතින් මේක කියනවා ඒවා ගණන් හදන්න ඉගෙන ගන්නවා.
ඊළඟට සීසාන්න ඉගෙන ගන්නවා, වෙළඳාම් කරන්න ඉගෙන ගන්නවා, ගවයන් රකින්න ඉගෙන ගන්නවා. ඊළඟට රාජපුරුෂ වැඩ කරන්න ඉගෙන ගන්නවා, දේශපාලනය කරන්න ඉගෙන ගන්නවා. මේ ඔක්කොම කර කර මොකක්ද ඉලක්කේ? කම්සප විඳින්න. වෙන ඉලක්කයක් නැහැ. දැන් ඒක කොච්චර ඇත්තද කියලා තේරෙනවනේ නේ පෞද්ගලික දවස්වල වෙච්ච දේවල් වලින්. කම්සප විඳින්න මේ ඔක්කොම කරන්නේ. නමුත් මේ මොකද්ද? ආදීනවේ. මේ කොහොමද මේ කම්සප විඳින්න ගිහිල්ලා කරනදී? සීතලෙන් පීඩා විඳ විඳ, උස්නෙන් පීඩා විඳ විඳ, බඩගින්නේ පීඩා විඳ විඳ, මැසි මදුරුවන්ගෙන් වන කරදර වලින් පීඩා විඳ විඳ, ඉතින් අනන්ත දුක් විඳ විඳ තමයි මේ කරන්නේ. මේ ඔක්කොම මොකක්ද ඉලක්කේ? කම්සප විඳීම. මහණෙනි මේ ආදීනවය සම්දිට්ඨිකෝ. සම්දිට්ඨිකෝ කියන්නේ මේ ජීවිතයේදී අත්දකින්න එකක්. මේ වැඩේ දුක්ඛ කන්දෝ මහා දුකක්. කාම හේතු. කාමයමයි මේක හේතුව. කාම නිදානං. කාමයමයි මේක මුල. කාමාදිකරණං. කාමයේම නිසා. කාමානමේව හේතු. කාමයෙන් මුල් කොටගෙනමයි මේ ඔක්කොම කරලා තියෙන්නේ. දැන් අපි කාගේ ජීවිත ගත්තොත් ඒත් ඇත්තනේ මේකම නේද? මීට වඩා වෙනස් දෙයක් තියෙනවද මුල් වෙච්ච? නෑ. ඊළඟට තියෙනවා මේ විදිහට දැන් ඔන්න කාමයේ කාම්සප විඳින්න දැන් කාමයට දැන් වර්තමාන සල්ලි ඕනේ, ආදායම් ඕනේ කාම්සප විඳින්න. ඉතින් මේ විදිහට මිනිස්සයා උත්සාහ කරද්දි, ගැටතෝ උට්ටහතෝ ආයමතෝ උත්සාහ කරද්දි හම්බ කරද්දි මොකද වෙන්නේ? අස්වැන්න නැහැ. මේක වෙලා නැද්ද? පෞද්ගලික දවස්වල පොළොන්නරුව පැත්තේ හරියට මිනිස්සු මැරුණා, දිවිනසා ගත්තා. මොකද? මේ භෝග හැදෙන Tamanට උමනාකාරයෙන් ඉෂ්ට කරගන්න බෑ. සමහර විට භෝග ටික හැදෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඕන්න ගම් වතුරක් එනවා. ඊට පස්සේ ඒක නැති වුණා. එහෙම නැත්නම් ඔන්න නියගෙට අහු වෙනවා. නැත්තම් කරන්න හදපු ව්‍යාපාරේ බංකොලොත් වෙනවා. නමුත් සැලැස්ම තිබුණේ මේක දිනු කළා මොකක් විඳින්නද? කම්සප විඳින්න. වෙන එකක් නෑ. එයා දුක් වෙනවා, මුලා වෙනවා, වැළපෙනවා, කන්දති සම්මෝහං වැළපි කියනවා. මෝඝං වතමේ උට්ටානං අනේ මගේ උත්සාහය ඔක්කොම හිස්. අපලෝ අතමේ වායාමෝ අනේ මම කරපු දේවල් වලින් පළක්ුණේ නෑ කියලා කියනයි නැද්ද? මේ මොකද්ද? දුක්ඛ ස්කන්ධේ. අයම්පිකෝ භික්ඛවේ කාමානං ආදීනෝ. මහණෙනි මේක තමයි කාමයන්ගේ ආදීනවේ. සම්දිට්ඨිකෝ මේ ජීවිතයේදී අත්දකින්න එක කාමයන්ගේ ආදීනවේ. දුක්ඛ කන්දෝ මහා දුක්ඛ ස්කන්ධයක්. කාම හේතු කාම නිසාමයි. කාම නිදානං කාමේ මුල් කරගෙනමයි. කාමාදිකරණං කාමේ සකස් කරගන්නමයි. කාමානමේ හේතු කාමයන් හේතු කරගෙනමයි මේ දුක ලැබෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වන තව කෙනෙක් ඉන්නවා. කුල පුත්තස්ස මේ විදිහට ඒ කුල පුත්‍රයා උත්සාහ කරද්දී වෑයම් කරද්දී මොකද වෙන්නේ? හොඳට හරියනවා. බිස්නස් හරියනවා. වෙලහෙල දැන් හරියනවා. ගොවිතැන් හරියනවා. දැන් යා කල්පනා කරනවා දැන් මේ සල්ලි වලට මොකද කරන්න ඕනේ? ආරක්කාදිකරණං දුක්ඛං දෝමනස්සං පටිසංවේදේහි. දැන් මේවා රැකගන්න දුක් විඳිනවා. කොහොමද? කිංති මේ භෝගේ නේව රාජානෝ හරෙය්‍යුං. අනී මේ ඔක්කොම මේ ආණ්ඩුව ගනීද? න චෝරා හරෙය්‍යුං. හොරු ගනීද? න අග්ගි දහය ගින්නට අහුවේද? න උදකං වහෙය ගඟේ ගහගෙන යයිද? න අප්පියා දායදම් හරෙය්‍යුං. මම අකමැති අයට දෙන්න වේද මේවා? මම දැකලා තියෙනවා මේ සමහර දෙමාපියන්ට සිද්ධ වෙලා තියෙනවා. තමන් අකමැති. තමන්ගේ ඉඩකඩම් සමහරට පවුලට සම්බන්ධ වෙන කෙනාට තමන් කැමති නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? ඊටාම අකමැති හම්බ කරපුවා දෙන්න. ඊට පස්සේ බයෙන් ඉන්නවා. ඊට පස්සේ දැන් සාමාන්‍යයෙන් වර්තමානයේ කවුරුත් කියනවා ඉඩකඩම් එහෙම ලියනකට මොන භුක්ති තියාගෙනද ලියන්න කියන්නේ? ප්‍රාණ භුක්ති තියාගෙන ලියන්න. මොකද්ද මේ? කාමයේ මොකද්ද?
ආදීනවය. කාමයේ ආදීනවය. කාමයේ පිනිස තමයි මේ ඔක්කොම තියෙන්නේ. ඉතින් අනේ මේවා අරගනීද බැහැරගනීද කරදරයක් කරයිද? මම නැති වෙලට මොනවා කරයිද? ඉතින් ඔප්පු හංගනවා, පරිස්සම් කරනවා. කොච්චර දේවල්ද නේ? ධනය මේවා කරගන්නවා, රැක ගන්නවා, පේන දේ හංග ගන්නවා, දකින්න ලැබෙන්න එපා. මොකද්ද මේ? කාමයේ ආදීනවය. සමහර මන් දන්නවා සමහර තැන්වල කන කර ආභරණ පව දාන්නේ නැහැ සමහර අය. ඒ මොකද? ඔරුගණී ඥාතින්ට පෙන්වන්නේ නැහැ මුන් ඊර්ෂ්‍යා කරයි කියලා. එහෙම කරන්නේ නැද්ද? එහෙම තියෙනවා. මම දැකලා තියෙනවා එහෙම. සමහර තැන්වල කියනවා අනේ ස්වාමීන් වහන්සේ අපි බොහොම අපි තියෙන අපි යමක් කමක් තියෙන බවත් පෙන්වන්නේ නැහැ කියනවා. එච්චරටම මේක තේරුම මොකද? මේ ලෝකෙ ඔක්කොම පිස්සු වෙట్లా ඉන්නේ මොකේටද? කාමෙට. කාමෙට පිස්සු වෙట్లా ඉන්නේ. ඒ නිසාම දුක් විඳිනවා. දැන් අපි දන්නනේ යුද්ධ තියෙනවා. මේ මොකද්ද හොයන්නේ? කාමේ හොයන්නේ. වෙන කිසිම දෙයක් නැහැ. නමුත් යන්නේ කාමේ නමද සාමේ නමද? සාමේ හොයනවා ගා කියන්නේ. නෝ හොයන්නේ සාමේද? කාමේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒක කාමයමයි මේකේ හේතුව. මේ මෙලෝදී අත්විඳින මහා දුකක් කියන මේ ජීවිතය. දැන් බලන්න මේ කාරණේ අදත් මේ විදියමයි. දැන් බුදුරජාණන් වහන්සේ මේක දේශනා කළේ අවුරුදු 2500කට කලින්. එදත් මේ විදියමයි. අදත් මේ විදියමයි. වෙනසක් නෑ ලෝකේ. එදත් මේ මිනිස්සුන්ගේ ජීවිතවල යම් ප්‍රශ්නයක්, ගැටලුවක්, වද වේදනාවක් තිබ්බද? අදත් මේ විදියමයි ඒක. මහණෙනි මේ කාමය නිසා කාමයේම මුල් කරගෙන කාම කාරණා නිසාම රජවරුත් එක්ක කෝලහල කරගන්නවා, යුද්ධ කරගන්නවා. ඊළඟට සිටුවරුත් එක්ක යුද්ධ කරගන්නවා. ඊළඟට බමුණුත් එක්ක ගහ ගන්නවා. ගෙවල් වල මිනිස්සු ඒගොල්ලොත් එක්ක ගහ ගන්නවා. අම්මල පුතාලා කලකෝලහල කරගන්නවා. ඊළඟට තාත්තලා පුතාලා කලකෝලහල කරගන්නවා. ඊළඟට පුතාලා අම්මලත් එක්ක කෝලහල කරනවා. අම්මලා පුතාලත් එක්ක කෝලහල කරනවා. තාත්තලා දරුවොත් එක්ක කෝලහල කරනවා. දරුවෝ තාත්තලත් එක්ක කෝලහල කරනවා. සහෝදරයෝ සහෝදරියොත් එක්ක කෝලහල කරනවා. සහෝදරයෝ සහෝදරියොත් එක්ක කෝලහල කරනවා. මේ ඔක්කොම සහෝදරකම් අතහැර ගන්නවා. ඊළඟට යාළුවෝ කෝලහල කරනවා. මේ ඔක්කොම කලහ කරගෙන විවාද කරගෙන ඔවුනොවුන්ට අවියාවුද අරගෙන ගහ බැනගෙන දඩු මුගුරු අරගෙන මේ ඔක්කොම කරනවා. මරා ගන්නවා. මාරාන්තික දුක් වලට පැමිණෙනවා. මේ ඔක්කොම කාමේ නිසා කියනවා. හොඳට අපි විමසලා බැලුවොත් අපි ජීවත් වෙන ලෝකයේ සිද්ධ වෙන මේවා ඔක්කොම සිද්ධ වෙන්නේ කාමේ නිසා. දැන් බලන්න මේ හේතුව කාමේ. මේ ඔක්කොම මොනවද? ඵලේ. කාමේ නිසා ඇතිවෙච්ච ඵලයක්. නමුත් අපි දකින්නවද මේක කාමේ නිසා කියලා? සාමාන්‍ය ලෝකයේ මේක දකින්නේ කාමේ නිසා කියලා. ඒ නිසා කවදාවත් මෙවැනි දේවල් විසඳන්න බෑ. විසඳලා අවසන් කරන්න බෑ. අවසන් කරන්න බෑ. විසඳන්න පුළුවන් එක්තරා විදිහකින් යම් කිසි කෙනෙකුට විසඳ ගන්න පුළුවන්. මෙන්න මෙහෙම. කොහොමද? කාමේ ආදීනව හඳුනගෙන කාමයේ අතහරපු එක්කෙනා මේක විසඳනවා. වෙන කාටවත් විසඳන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේක තමයි කාමයේ ආදීනවය. මහා දුක්ඛ ස්කන්ධය මෙලෝදීම විඳින. ඊළඟට තවත් පෙන්වනවා උන්වහන්සේ මේ කාමයේ නිසා කම්සප හොයන්න ගිහිල්ලා දුක් විඳින හැටි. මොකද කරන්නේ? සමහරු ලස්සනට තියනවා ඒක. කාමයන්ගේම හේතුවෙන් ඊතල විදින විට, අඩියට හෙලන විට, කඩුගෙන ඔබම හැසිරෙන විට මොකද කරන්නේ? ඒ කියන්නේ ගහ බැන ගන්න යුද්ධ කෝලහල තියෙන වෙඩි හඬ පැතිරෙන යුද්ධ භූමියටත් යනවා.
මේ යුද්ධ භූමියට යන්නේ කුමක් නිසාද? කාමේ නිසා. වෙන දෙයක් නිසාද යන්නේ? ගිහිල්ලා මොකද කරන්නේ? වෙඩි මේ දුනීතල්ලෙන් විදිනවා, වෙඩි තියා ගන්නවා, මරා ගන්න පෙනිපෙනි යනවා ඒකට. ගිහිල්ලා මොකද කරන්නේ? එක්කෝ අතපය කපා ගන්නවා, එක්කෝ මේ අතපය නැති කර ගන්නවා, එක්කෝ මරණයටපත් වෙනවා, එක්කෝ මාරාන්තික දුකටපත් වෙනවා. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ කාමේ නිසා. දැන් මම හොඳට දන්නවා සමහර දෙමව්පියෝ කැමති දරුවෝ මහාන වෙනවට කැමති නෑ. යුද්ධයට යනවට කැමති. මොකද එතනදී කීයක් හරි එනවනේ අතට. කාමේ. සමාජ තත්ත්වයක් කියනවා දැන් ඉහළ පවුල් වල එහෙම එකක් තියෙනවා. ලොකු නිල තනතුරක් නිලධාරී තනතුරක් ලැබෙනවා නම් යුද්ධයට ගිහිල්ලා ඒකට කැමති. නමුත් මහාන වෙනවා කිව්වත් කැමති නෑ. හේතුව මේකයි. අරකින් ලැබෙනවනේ සමාජ තත්ත්වයක් ලැබෙනවා, නම්බුවක් ලැබෙනවා. කාමේ හොයන්නේ මේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වන කාමේ නිසා කියලා තියෙනවා මේ ඔක්කොම කරන්නේ. ඒ ඔක්කොම කරන්නේ කාමයේ මුල් කරගෙන. දැන් අපි දන්නවනේ දැන් වර්තමානයේ ගත්තොත් මේ යුද්ධ තියෙන ලෝකේ ගෙවල් වල ළමයි දෙමව්පියෝ අඬ ලියුම් යවන්නේ යුද්ධ භූමියට. ඒ දරුවෝ අඬ පිළිතුරු යවන්නේ. නමුත් මේගොල්ලෝ දෙගොල්ලම දුක් විඳින්නේ මොකක් නිසාද? කාමේ නිසා. නමුත් දෙගොල්ලම දන්නේ නැහැ. දැන් අපි දන්නනේ කාමේ නිසා සමහර දෙමව්පියෝ දරුවෝ අතහැරලා දාලා යනවා විදේශ රටවල් වලට. දරුවෝ සීසීකට. සමහරට ඒගොල්ලෝ ගිහින් කීයක් හරි හොයාගෙන එනවා. ඒගොල්ලෝ මේ මව්බිමට එනකොට ළමයිට මොන වෙලාද? වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි. ඊට පස්සේ පවුල් සීසීකට. ඊට පස්සේ මොකද වෙන්නේ? අඬා ඉන්නවා. මොකද්ද මේ? කාමයේ ආදීනව. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා කාමයේ ආදීනවය. මේ කාමයේ නිසාම මොකද කරන්නේ? මේගොල්ලෝ යුද්ධ භූමි වලට ගිහිල්ලා කෝලහල කරගෙන අනන්ත වද වේදනාවල් වලටපත් වෙනවා. මේකේ පෙන්වන වද 32ක්. ඒ කාලේ තිබිච්ච වද පෙන්වනවා මේකේ. ඒගොල්ලෝ මේ වද වේදනාවටපත් වෙනවා. සමහරු කාමයේ නිසා මොකද කරන්නේ? කාමයෙන් මුල් කරගෙන හොරකම් කරනවා. ගම් පහරනවා. මිනිස්සු මරනවා. එතකොට ආණ්ඩුවෙන් මොකද කරන්නේ? ඒ හොරුන්ව අල්ලගෙන ඒ හොරුන්ට වද දෙනවා. මේ ඉස්සර දීපු වද ටික තියෙනවා. ඒගොල්ලෝ මම් පහරනකට රජවරු ඒ හොරුන් අල්ලාගෙන නොඑක ආකාරයේ වද වේදනා පමනෝති. කස වලින් තලති, වේවැල් වලින් තලති, දඬු මුගුරු වලින් තලති. අතද සිඳි, පාද සිඳිති, අත්පාද සිඳිති, කන්ද සිඳිති, නාසයද සිඳිති, කන්නාස කපා දමති. හිස් කබල සූරන වද දෙති. හිස් කබලට බොරළු උලා හග්ගෙඩියක් වෙන් අතුල්ලති. අඬුවෙන් කට විවෘත කොටගෙන කට ඇතුලේ පහන් දැල්ලොති. ඒ කාලේ තිබිච්චා. සිරුරේ රෙදියෝතා තෙල් වක්කොට ගිනි දැල්ලොති. ඒක නම් දැන් කාලෙත් තියෙනවනේ. දැන් කාලේ කොච්චර ඒවා තියෙනවද නේ අලුත් જાති. ගෙලෙහි පටන් සම ගලවා ගොප්පැටය හෙලා යොතින් බැඳ වද දෙති. ඉතින් මේ වගේ නොඑක ආකාරයට මේකේ තියෙනවා. දැන් අපි දැක්කනේ පහුගිය දවස්වල පාරවල් අයිනේ මිනිස්සු මෙරි හිටපු තාලේනේ අතපය කපලා වැටවල් වල දාලා. මට මතකයි අර පත්තරයක තිබුණා එක ළමෙක්ව ගෙදරින් අම්මා එකම පුතා අරන් ගියා. රාත්‍රී නන්න අඳුරන පිරිසක්. අම්මා දැන් පිස්සියක් වගේ හැමතැනම හොයනවා මේ දරුවා. අම්මට ආරංචි වුණා අන්න පුතා ඉන්නවා. අන්න පුතාගේ මලමිනිය පොලේ තියනවා කියලා පොළ ළඟ. හම්බන්තොට. ඉතින් අම්මා දිව්වා සිහිවිකල් වෙලා. දැනකට පුතාගේ ඔළුව තියෙනවා කණුවක් උඩ. ඒක දැකලා අම්මා මොකද කළේ? චීත දෙකක් අඳන් හිටියේ. එක චීතයක් ගලව ගත්තා. ඔළුව උතාගෙන දිව්වා. පිස්සියක් වගේ දිව්වා.
හැබැයි ඉතින් මේක ආත්ම භාව කීයක් කරන්නද? එක දවසක්ද? නෑ. මේ ඔක්කොම කාමයේ ආදීනව. අයම්පි භික්කවේ කාමානං ආදීනෝ, මේක තමයි කාමයන්ගේ ආදීනවේ. මේ ජීවිතේදීම විඳින සම්දිත්තික කියන්නේ මේ ජීවිතේදීම විඳින මහා දුක තමයි මේ කාමයන් නිසා ලැබෙන්නේ. ඊළඟට තියෙනවා බාහිරිනි කාම නිසා, කාමයන් නිසා, කාමයන් සොයන්නට, කාමයන් රැස් කරන්නට, කාමයන් විඳින්නට ගිහින් කයින් දුසිරිත් කරනවා, කයින් වැරදි කරනවා, වචනයෙන් වැරදි කරනවා, සිතෙන් වැරදි කරනවා. ඉතින් මේ පිරිස කයින් වැරදි කළා, වචනයෙන් වැරදි කළා, සිතෙන් වැරදි කළා, කය බිඳිලා මරණයට ගිය විට අපායට යනවා, නිරේට යනවා. මේකත් කාමයේ ආදීනවය. ඒක සම්දිට්ඨික නෙමෙයි, සම්පරායික, මෙලොව නෙමෙයි, පරලොව. පරලොව ලැබෙන මහා දුක ඒක ලැබෙන්නේ කාමෙ නිසා. මහණෙනි, කාමයෙන් නිදහස් වෙනවා කියන්නේ මොකද්ද? ඔන නිදහස් වීම. යෝකෝ භික්කවේ කාමේසු චන්දරාග විනයෝ. මහණෙනි, මේ කාමයන් කෙරෙහි ආස්වාදයෙන් ඇලෙන ගතිය දුරු කරනවද? චන්දරාග පහනක්, චන්දරාගේ නැති කරනවද? අන්න ඒක තමයි කාමයන්ගෙන් නිදහස් වීම. එහෙනම් අපිට මේ දුක් විඳින ගැටලුවෙන් නිදහස් වෙන්න ඕනේ නම් අකමැත්තෙන් හරි අපිට කරන්න සිද්ධ වෙනවා. මොකද්ද? කාමයන් කෙරෙහි ඇති ආශාව හිතෙන් අත්හරින එක. එදාට අපි දුක් විඳීම ඉවරයි. දැන් සැපසොම්නස කාමේ තියෙනවා ටිකක්. ඒ නිසා තමයි කාමේ පස්සේ යන්නේ. බුදුරජාණන් වහන්සේ මේකට උපමා රාශියක් පෙන්නලා තියෙනවා මේ කාමේ ගැන. මේක උන්වහන්සේ පෙන්නනවා මේ කාමේ හරියට මේ බඩගින්න හැදිච්ච බලු කුක්කෙක් මස් කට්ටක් ලෙව කනවා වගේ කියලා. කවදාවත් කාමේ බඩ පිරෙන එකක් නෙවෙයි. අවසන් වෙන්නේ නැහැ කියන එක ඒකේ තේරුම. ඊළඟට උපමාවකට උන්වහන්සේ ප්‍රකාශ කරනවා මේක හරියට උකුස්සෙක් මස් වැදල්ලක් කටින් අරගෙන පියාසලනවා වගේ කියලා. උකුස්සෙක් මස් වැදල්ලක් කටින් අරගෙන පියාසලනවා. වේගින් යනවා. අනිත් උකුස් ඔක්කොම පන්නගෙන යනවා මෙයාට කොටන්න. මේ උකුස මොකද කරන්න ඕනේ බේරින්න නම්? මස් වැදල්ල අතාරින්න ඕනේ. අන්න ඒ වගේ එකක් කියනවා මේ කාමේ. ඊළඟට මේ කාමයට තව උපමාවක් පෙන්නනවා මේ මිනිස්සෙක් මේ ගහකට නැගලා ගහේ ඉඳගෙන ගෙඩි කනවා වගේ එකක් කියලා. එතකොට මනුස්සය තව එක්කෙනෙක් පොරවක් අරන් ඇවිල්ලා ගහ කපනවා. ගහේ නැගපු එක්කෙනා මොකද කරන්නේ? ඔව් Tamanට ආදරේ නම් ගහෙන් බහින්න ඕනේ. කාමයෝ ගහක තියෙන ගෙඩි වගේ කියලා තියෙනවා. ඊළඟට තවත් උපමාවක් තියෙන උන්වහන්සේ පෙන්නලා මේ කාමයෝ මේ හැවිලෙන උළුවත්තක් වගේ කියලා. ඇවිලෙන උළුවත්ත Taman ඉස්සරහෙන් අල්ලගෙන යනවා. හුලඟ ඉන්නේ මේ පැත්තෙන්. එතකොට දැවෙන්නේ කාවද? තමාව. මේ දැවිල්ල නවත්තන්න නම් උළුවත්ත නිවල දාන්න ඕනේ. අතාරින්න ඕනේ. ඊළඟට උන්වහන්සේ පෙන්නනවා මේ කාමයෝ මේ සීනයක් වගේ කියලා. සීනයක් වගේ. සීනයක් වගේ නැද්ද? කාපු බීපු නටපු සින්දු කියපු දේවල්. සීනයක් වගේ නේ? සීනයක් වගේ. ඔක්කොම ඉවරයි. දැන් මෙතන නේ සින්දු නොකියපු කෙනෙක් ඉන්නවද? නටපු නැති කෙනෙක් ඉන්නවද? ඔක්කොම ඉවරයි. සීනයක් වගේ. ණයට ගත්තු දෙයක් වගේ කියලා තියෙනවා කාමේ. ණයකාරයෝ ඇවිල්ලා අකමැත්තෙන් ඒ ණය ආපහු අරන් යනවා වගේ තමයි කියලා කියනවා අපි ලෝකේ කැමැත්තෙන් නෙමෙයි කියන අතාරින්නේ. ණයකාරයෝ ඇවිල්ලා අපි අරන් යනවා වගේ කියන අපි ලෝකේ අතාරින්නේ. ඒක වෙන්නේ කාමේ නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේක කෙරෙහි යල්ම අතහැරපු දවසට මේ ප්‍රශ්නේ ඉවරයි. නමුත් අපට දැන් බලන්න දැන් මේ පිළිතුර ජීවිතේ දුක් විඳින එකට තියෙන පිළිතුර මේ ලෝකෙට ප්‍රශ්නේ අඳුන ගන්නත් බෑ. පිළිතුර අඳුන ගන්නත් බෑ. නමුත් මේක බැලුව බැලමට මේ සාමාන්‍ය ලෝක කෙනෙකුට තේරෙන්නේ නැහැ.
සාමාන්‍ය ලෝකෙ කෙනෙක් හිත එහෙම කොහොමද? ඒතර ලෝකෙට මොකද වෙන්නේ? නේද? මොකද එච්චරට මේක තේරෙන්නේ නැහැ. දුක් විඳින්න ලෑස්ති ඕන තරම්. ඒක තමයි අවිද්‍යාවේ හැටි. ඉතින් මේක අතුලාන්තයෙන් බලන්න තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ කවුරුන් සඳහාද? ප්‍රඥාවන්තයින් සඳහා. එතකොට අපිට තේරෙනවා ප්‍රඥාව කියන්නේ ජීවිතයේ ඇතුළ බලන එක. මතු පිටින් නැතුව ගැඹුරින් බලන එක. ගැඹුරින් බලන කෙනාට තමයි මේක අතාරින්න පුළුවන්. එහෙම නැති කෙනාට බෑ. මතු පිටින් අල්ලාල්ලා යන කෙනාට කරන්න බෑ මේක. ගැඹුරින් බලන්නම ඕනේ. ඉතින් කාමයන් කරේ ඇති චන්දරාගේ නැති කරපු දවසට ඒ පස්සින් නිදහස් සදාටම නිදහස් වෙනවා. සදාටම. දැන් අපි ගමු අජාසත් රජුරු පියා මැරුවේ මොකක් නිසාද? කාමේ නිසා. කයින් ඔන්න දුස්චරිත කළා. දැන් කොහෙද? අපායේ. මොකේ ආදීනවද? කාමයේ ආදීනව. දේවදත්ත හාමුදුරුවෝ ගම්මු සංඝ බේද කළා බුදුරජාණන් වහන්සේව ඝාතනය කරන්න හැදුව කොමක් නිසාද? ඒත් කාමේ නිසා. දැන් කොහෙද යා? අපායේ. කාමයේ ආදීනව. ඒ නිසා මේ ලෝකේ කාම හොයාගෙන ගිහිල්ලා විනාශ වුණා විශාල පිරිසක්. ඒ වගේම විනාශ වෙලා තියෙන රූපේ නිසා. මෙතන රූපේ කියලා කියන්නේ අපි මේ කතා කරන රූපෙමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ කාම ගැන විස්තරයක් පෙන්වනවා. මහණෙනි මේ ලෝකේ ශ්‍රමණේක් හෝ බ්‍රාහ්මණේක් හෝ මේ ආකාරයට කාමයන්ගේ ආස්වාදයක්. කාමයන්ගේ ආස්වාදයේ හැටියටත්. කාමයන්ගේ ආදීනවේ හැටියටත්. කාමයන්ගෙන් නිදහස් වීම නිදහස් වෙන හැටියටත් ඒ ආකාරයෙන් දන්නේ නැත්තම් ඒ කියන්නේ දැන් මේ කියන දීපු ආකාරයෙන් දන්නේ නැත්තම් ඒගොල්ලෝ කවදාවත් කාමය අවබෝධ කරන ආකාරයට පිරිසිදු දකින්න අර මුලින්ම කිව්වේ පිරිසිදු දකින ආකාරයේ දැනීමක් හෝ ඒ බඳු වැඩපිළිවෙලකට කවදාවත්පත් වෙන්නේ නැහැ කියනවා. කාමයන්ගේ ආස්වාදයත් ආදීනවත් නිස්සරණයත් දන්නේ නැත්තම් යම් කිසි කෙනෙක් කාමයන්ගේ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් දන්නවද? අන්නේ පිරිස විතරක් මේවයි නිදහස් වෙන්න මේක අවබෝධ කරන වැඩපිළිවෙලට අන්නේ පිරිස විතරක්පත් වෙනවා කියනවා. වෙන පිරිසකට කරන්න බෑ. කාමයේ ආදීනව දැකලා කාමයන්ගෙන් නිදහස් වෙච්ච වීර කාන්තාවක් ගැන විස්තරයක් තියෙනවා තේරි ගාථාවල. සුමේදා තෙරණියගේ කතාව. ඒක කියවන්න. තේරි ගාථාවල සුමේදා කියන තෙරණිය ගැන. එයා බොහොම ලස්සන කෙනෙක්. එයා බුදුරජාණන් වහන්සේ ආශ්‍රය කළා. ඒ තරුණ අවදී ලාබාල කාලෙම අසුභ භාවනාවෙන් ධ්‍යාන කරපු කෙනෙක්. එයා විවාහ කළ දෙන්න ලෑස්තිච්ච වෙලාවේ එයා ඒකට කොච්චර විරුද්ධකම් කරාද කියනවනම් එයා කඩුව අරගෙන යාගේ කොණ්ඩේ කපලා කොණ්ඩේ එළියට වීසි කළා. මහා යුද්ධයක් කළා මහාන වුණා. සුමේදා තෙරණියගේ කතාව. කාමයේ ආදීන විශාල විදිහට ඒක කියනවා. ඒතර තේරෙනවා ඒ අය ඒ ජීවිතය අවබෝධ කරලා තියෙන හැටි. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ඔය ආකාරයට කාමේ දන්නේ නැත්නම් එයා කාටවත් කියා දෙන්න එහෙම නැත්නම් කාටවත් ඒකේ මඟ පෙන්වන්න පුළුවන් කියලා මේ ලෝකේ සිද්ධ වෙන්නේ නැහැ කියනවා. එහෙනම් මේ කාරණේ හරියට දැනගත්තේ කවුද? බුදුරජාණන් වහන්සේ තමයි කාමයේ ආස්වාදෙ දැක්කෙත්, කාමයේ ආදීනව දැක්කෙත්, කාමයෙන් නිදහස් වුනේත්. ඊළඟට රූපේ ගැන කියනවා. මහණෙනි මොකද්ද මේ රූපේ තියෙන ආස්වාදේ? රූපේ කිව්වේ මේ අපි කතා කරන රූපේ. ඒ තමයි මේ මහණෙනි ඒක හරියට ලස්සනට විස්තර කරන බුදුරජාණන් වහන්සේ මේ සිටු දියණියක් හෝ බ්‍රාහ්මණ ගෘහපති දියණියක් හෝ අවුරුදු 15 16 වයසේදී ඊටා කෙට්ටුත් නැති, ඊටා මහතත් නැති, කළුත් නැති, සුදුත් නැති, උසත් නැති, මිටිත් නැති,
ලස්සන රූපයක් තියෙන කාන්තාවක් ඉන්නවා. මේ කාන්තාව ඒ රූපේ නිසා මොකද වෙන්නේ? එතකොට යම් කාලයක දැන් මේ යුගයේ අපි ඔක්කොගෙම පහුුන්නේ නැද්ද? අවුරුදු 15000 යුගයක් තිබුණේ නැද්ද? තිබුණා. ඒ කාලේ අපි රූපේ බැලුවේ මොකද්ද? ආදීනවේද බැලුවේ හැඩද? හැඩ බැලුවේ. මේක කියනවා යංකෝ භික්කවේ සුභං වන්නිභං පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං රූපාණං අස්සාදු. ඒ කාලේට මොකද කරන්නේ? රූපේ දිහාමයි බලන්නේ. පර්ස් එකේ දාගන්න හෑන්ඩ් බෑග් එකේ චූටි කණ්ණාඩියක්. නේද? ගන්නවා බලනවා. මූණ හදනවා. ඊට පස්සේ වයසට යනකොට ඒ කණ්ණාඩියට මොකද වෙන්නේ? හිමීට අයින් කරනවා. ඊට පස්සේ කණ්ණාඩි බැරි වෙලා දැක්කොත් පොළොවේ ගහයි. එතකොට ඒකෙන් පේන්නේ මොකද්ද? මේ එක්තරා කාල පරිච්ඡේදයක් තියෙනවා මේ රූපේ සුන්දරත්වයක් තියෙන. ඒක තමයි රූපේ තියෙන ඒකට වසඟ වෙනවා මේ ලෝකයයි. දන්නේ නැහැ ඒක ආදීනමක් බවට පත් වෙනවා කියලා දන්නේ නැහැ. ඒ නිසා ඒ රූපේ ආස්වාදය. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ඒ රූපේ ආදීනමක් තියෙනවා. ඔන්න ආදීනව ටික. ආස්වාදයේ විතරයි ලෝකේ බලන්නේ. ආදීනව බලන්නේ නැහැ. මේකේ ඔන්න ආදීනව කොටස පෙන්නනවා. දැන් රූපවාහිනියක ගත්තත්, වැඩසටහනක් ගත්තත්, පත්තරයක දැන්වීමක් ගත්තත් ඔක්කොම පෙන්නන්නේ මොකද්ද? ආස්වාදයමයි පෙන්නන්නේ. කාමෙම ඉලක්ක කරගෙන. කවදාවත් පෙන්නලා තියෙනවද ඔය මේ ආභරණ වෙළඳසැලක ආච්චි කෙනෙක් ආභරණ පළඳගෙන ඉන්නවා? පෙන්නලා තියෙනවද? නැහැ. ඒතර මිනිස් බලන්නේ නැහැ. ආස්වාදෙ පෙන්නන්නේ. ආදීනේ පෙන්නන්නේ නැහැ. ආදීනේ මොකද කරන්නේ? පෙන්නනවද? හංගනවා. ආදීනේ හංගනවා. ආදීනේ කොච්චර හංගනවද කියනවනම් සාමාන්‍ය ගෙවල් වල පොඩි ළමයි කිව්වොත් හිම අම්මේ අපි ජීවත් වෙනවා මෙරීද දන්නේ නැහැ කියලා. හා මූසල කතා කියන්න එපා කියනවා. කියන්නේ නැද්ද? ආදීනේ හංගනවා. ආස්වාදී මතු කරනවා ආදීනේ හංගන. ඒක තමයි සාමාන්‍ය ලෝකේ තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වන මේකේ ලොකු ආදීනයක් තියෙනවා. ආදීනවේ තමයි මෙයා ඒ අවුරුදු 16 15 දැරිවි කාලයක් ගියාට පස්සේ අවුරුදු 80ක් 90ක් අවුරුදු 100ක් ගියාට පස්සේ එයා කොහොමද වක ගැහිච්ච ජරා ජීර්ණ වෙච්ච ඊළඟට හැරමිටි ගහන ආතුර දත් කැඩුණු කෙස් වැටුණු කෙස් පැසුණු හැම රැලි ගැසුණු ඇඟ පුරාම තලකැලල් හටගත්තු කෙනෙක් බවට එයාපත් වෙනවා කියලා තියෙනවා. වෙන්නේ නැද්ද? වෙනවා. ඒක තමයි ඒකේ තියෙන ආදීනවේ. දැක්කද අර අපි ගමම දැන් ඊ පෞග දසල බණ්ඩාරනායක මැතිනි නැති වුණානේ. එතුමියගේ තරුණ කාලේ දැක්කද? දැක්කද එතුමියගේ අවසාන භාගයේ? දැක්කද එතුමිය ගත කළ හැටි? ඒක තමයි මේ ලෝකේ කාටත් පොදු ධර්මතාවය. ඒක පුදුමාකාර දෙයක්. ඒ තරුණ කාලේ තිබිච්ච සුන්දරත්වය කොහොම වාසියට යනකට ඉවරයි. අපි කාටත් පොදු ධර්මයක් ඒක. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වන මේක මොකද්ද? යම් කලින් තිබුණු යම් සුන්දරත්වයක් තිබ්බද රූපේ, යම් හැඩරුවක් තිබ්බද, බලන්න යම් කිසි ආකර්ෂණයක් තිබ්බද, මොකද වෙන්නේ ඒකට? ඒක අතුරුදහන් වෙලා යනවා. ඒක නැති වෙලා යනවා. පහළ වෙන්නෙම සුන්දරත්වෙ නෙමෙයි. පහළ වෙන්නෙම ආදීනවය. මේක තමයි කියලා තියෙනවා රූපේ තියෙන ආදීනවය. දැන් මේ වගේ විරූපී වෙච්ච කෙනෙක් දිහා ලෝකේ බලනවද? බලන්නේ නැහැ. නමුත් අර තරුණ වයසේ පෙන්න රූපෙත් ඒ විදිහටම පත් වෙනවා. ඒ වගේම අර සුන්දරව හිටපු අවුරුදු 16 17 ඒ ළමයා ඒ කන්‍යාව ඔය වගේ ගියාට පස්සේ ඔක්කොම ඉවරයි. ඊට පස්සේ පෙන්නනවා බුදුරජාණන් වහන්සේ වදාලා එයාව දකින්න හම්බ වෙන හොඳටම වයසට ගිහිල්ලා අවුරුදු 80ක් 90ක් 100ක් ගිහිල්ලා හිට. ලෙඩ වෙලා බොහෝසේ ගිලන් වෙලා තමන්ගේ ඇඟේ මල මුත්‍ර වගුරුවාගෙන ඔහේ ඇඳේ වැතිරිලා ඉන්නවා දකින්න ලැබෙනවා.
අර ලස්සනට හිටපු එක්කෙනාම. එතකොට මොකද වෙන්නේ? අර කලින් තිබිච්ච අර ලස්සනක් තිබ්බද ඒක දකින්න කිසිම කාරණේ කිසිම විදියකින් ඒ ලස්සන දකින්න නෑ. මල මුත්‍ර ගොඩේ වැටිලා අසුචි ගොඩේ වැටිලා අතිශයින්ම රෝගාතුර වෙලා ඇදක වැටිලා ඉන්න කාලයක් එනවා. එතකොට අර ඔක්කොම ඉවරයි. ඒක රූපේ තියෙන ආදීනෝයි කියනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයා අර අවුරුදු 16 17 හිටපු ලස්සන ළමයා දැන් අවුරුදු 80ක් 100ක් ගිහිල්ලා මරණයටපත් වෙනවා. මරණයටපත් වුණාට පස්සේ රූපේට මොකද වෙන්නේ? ඒ රූපය අරන් ගිහිල්ලා මොකද කරන්නේ මිනිස්සු? සෝහනෙට දානවා. අමුසෝහනට දැම්මහම අමුසෝහනේ දවසක් හෝ දෙකක් හෝ තුනක් තිබ්බට පස්සේ මොකද වෙන්නේ? මේක ඉදිමෙනවා. මලකුණ. ඉදිමිලා මලකුණ නිල් වෙනවා. ඊට පස්සේ අර කලින් අවුරුදු 16 17 තිබිච්ච සුන්දරත්වය තියනවද? ඒ මුකුත් නැහැ. මේක කියන රූපේ තියෙන ආදීනම. ඊට පස්සේ ඉදිමිච්ච නිල් වෙච්ච මලකුණ කාක්කෝ කනවා. ඊළඟට බල්ලෝ කනවා. හිවල්ලෝ කනවා. ගිජුලිහිනියෝ කනවා. ඉතින් මේ සත් නොයේ ප්‍රාණින් විසින් මේ මලකුණ කන්න පටන් ගන්නවා. එතකොට අර කලින් තිබුණද අවුරුදු 15 16 සුන්දරත්වයක් ඒක කිසිසේත් අර මලකුණේ තියනවද? ඒක සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙලා. ඊළඟට මොකද වෙන්නේ? මේ මලකුණ ටිකෙන් ටික මේ දී වෙන්න පටන් ගන්නවා. දී වෙන්නේ පටන් අරගෙන ලේ මස් දී වෙවි ඇටසැකිල්ල මතුවෙන්න පටන් ගන්නවා. එතකොට අර අවුරුදු 15 16 තිබිච්ච සුන්දර රූපෙද පේන්නේ. ඒ රූපේ ඉවරයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකේ සම්පූර්ණ ලේ මස් නැති වෙලා ඇටසැකිල්ල පෑදිලා පේන්න පටන් ගන්නවා. එතකොට අර අවුරුදු 15 16 සුන්දර රූපේ තියෙනවද? ඒක ඉවරයි. ඊළඟට මොකද මේ ඇටසැකිල්ල එහාට මෙහාට වීසි වෙලා යනවා. ඔව්. හිස් කබල එක පැත්තක, අත් යට එක පැත්තක, පපු යට එක පැත්තක, පායට එක පැත්තක, ඇඟිලියට එක පැත්තක. අර අවුරුදු 15 16 ලස්සන රූපේ තියෙනවද ඊට පස්සේ? ඉවරයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ඇටත් ඔක්කොම දිරලා ගිහිල්ලා කුණු වෙලා හුණු බවට පත් වෙලා පොළවේ පස් එක එකතු වෙනවා. ඒකට අර රූපේ තියෙනවද? මෙන්න මේක තමයි තියෙන ආදීනවය. ඒ බඳු ආදීනවයකින් යුතු රූපයක් තමයි මේ ලෝකේ අපට තියෙන්නේ. යම් කිසි කෙනෙක් මේ රූපය කෙරෙහි ඇති කැමැත්ත දුරු කර ගන්නවද? යම් කිසි කෙනෙක් මේ රූපය කෙරෙහි ඇති චන්දරාගය ප්‍රහාණය කරනවද? අන්‍යයා විතරක් මේ රූපයෙන් නිදහස් වෙලා යනවා. එයාට විතරක් මේ රූපෙන් නිදහස් වෙලා යන්න පුළුවනි. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා දැන් කරුණු කීයක් අපි කිව්වද? දෙකයි. කාමේ ආස්වාද ආදීනව නිස්සරණ, රූපේ ආස්වාද ආදීනව නිස්සරණ. මේවා අමාරුයි. නිදිමත හැදෙනවානේ. විහිළු කතාවක් කිව්වනම් නේද? අద్భుත දෙයක් පෙන්වුවනම් ඒක තමයි. උත්සාහයෙන් ධෛර්යයෙන් මේවා කරගන්න ඕනේ. ඡන්දය හැම කිව්වොත් මට මතකයි ඉස්සර ඡන්ද වලට කොච්චර උනන්දුද කියලා මේ කාමේ මිනිස්සු ඇහැරගෙන ගෙවල වල කෑම් බීම හදාගෙන මොකටද මේ ඡන්දේ බලන්න නෙමෙයි සින්දු අහන්න නේද? විශේෂයෙන් සින්දු අහන්නක තියෙන්නේ. සින්දු අහන්න, සින්දු බලන්න, විස්තර බලන්න කෑම් බීම හදාගෙන ඇහැරගෙන ඉන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? පොත් අර ගන්නවා. සටහන් අයියෝ පිස්සු ලෝකයක්. දැන් මේ පාර නම් ඡන්දයක් තියෙනවද කියලා මම දන්නේ නැහැ. මම මේ ඡන්ද කාලේ මේ සුත්ත නිපාත පොතක් පරිවර්තනය කර හිටියේ. මම මුකුත් දන්නේ නැහැ. ඡන්දයක් තිබ්බද බව දන්නේ නැහැ. මම ඉදිරියට එක එක්කෙනා කියනවා මෙහෙම දින්න පෙරදුනා ඔච්චරයි දන්නේ. මේ එතකොට බලන්න මේ ලියනවා අරයා දින්න මෙයා දින්න මෙයා සින මෙච්චර හරීම උනන්දුවක්. පුස්ස බින්ද වගේ කිසි වැදගත් නැහැ. මම දකින්නේ මේ සාමාන්‍ය ලෝකයා ස්වාධීන වැඩ කරන පිරිසක් නෙමෙයි. සාමාන්‍ය ලෝකයා රූකඩ පිරිසක්. කලින් කලට එක එක්කෙනා නටවනවා. ඔව්. කලින් කලට එක එක්කෙනා නූල් අරගෙන එහාට මෙහාට කරනවා. එතකොට මොකද කරන්නේ? ඒ නූල් වලට අනුව අතපය හසුරවනවා. බලන්න එහෙම නෙමෙයිද වෙලා තියෙන්නේ කියලා.
කාලයක් දිගටම ක්‍රිකට්. ඒ ක්‍රිකට් ඇමති ඒකට අහුවෙච්ච රූකඩ බවට පත් වුනේ නැද්ද මේ ජනතාව? කාලයකදී දේශපාලනේ රූකඩ බවට පත් වුනේ නැද්ද? දැන් නැටවිල්ල ඉවරයි. දැන් ආයෙ නාගතේ ආයෙ තව ටික දවසකින් වෙනත් මොකක් හරි අරගෙන ආයෙ නටවයි. එතකොට මොකද වෙන්නේ මේ කට්ටිය? නටනවා. ඒක තමයි කරලා තියෙන්නේ. හොඳට බලන්න. දැන් අපි හිතනවා සාමාන්‍යයෙන් මම මතකයි අපිට කුඩා අවදී ඡන්දවලදී අපේ දෙමාපියෝ හරි කැමතියි. මට හොඳට තේරුණා මම උසස් අධ්‍යාපන කරන කාලේ කැමතියි. පස්සේ බැලුවාම දැන් තේරෙනවා හිස් දෙයක්. හිස් දෙයක්. ගණන් මෙවි ලියා ගන්නවා, කතා කරනවා, මේව කරනවා, කෑ ගහනවා ඉවරයි. හිස් දෙයක් පස්සේ දෝලා තියෙන්නේ. දැන් තේරෙනවා ඒ කාලේ ජීවිතේ රූකඩයක්. ස්වාධීනව හිතන්න බෑ. ඒ කියන්නේ ලෝකයේ අදහස එහෙම තිබුණා වේ. තමන්ගේ අදහස තුළ තමන් ඉන්න ඕනේ. ඒ ශක්තිය නෑ මිනිස්යාට. ඒ රැල්ලට එකපාරට මොකද වෙන්නේ? අහු වෙනවා. ඒ රැල්ලට අහු වෙනවා. ඒක තමයි උඟාක් වෙලාට වෙන්නේ. ඒ මොකක්වත්ම නැතුව ඉන්න පුළුවන් වෙන්නේ ඉතින් අර දක්ෂ වෙන්න ඕනේ ආයේ කාරණේදී. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා වේදනාවේ ආස්වාදේ. වේදනාවේ ආස්වාදයේ හැටියට පෙන්වන්නේ ඉහළම එකක්. ඒ තමයි ප්‍රථම ධානයේ තිබෙන ආස්වාදේ. දෙවෙනි ධානයේ තිබෙන ආස්වාදේ. තුන්වෙනි ධානයේ තිබෙන ආස්වාදේ. හතරවෙනි ධානයේ තිබෙන ආස්වාදේ. ඒ කොහොමද? ඒ ධානයේ අපි කියන සිත සමාහිත කරන්න එපා ඒකට නේ. සිත එකඟ කරන්න එපා. සිත එකඟ කරන්න පුළුවන් ද Tamanට හිංසාවක් පමුණවාගෙන. සිත එකඟ කරන්න පුළුවන් ද අනුන්ට හිංසාවක් හිතමින්. බෑ. එතකොට Tamanටත් හිංසාවක් නොකරන, අනුන්ටත් හිංසාවක් නොකරන සම්පූර්ණ සාමකාමී මනසකින් තමයි සමාධියක් අත්විඳින්න තියෙන්නේ. අන්නේ වෙලාවට තමයි වේදනාවේ ආස්වාදයේ තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එහෙනම් ආස්වාද ජනක වින්දනයක් පිණිස නම් කෙනෙක් ඇති කරගන්න ඕනේ මොකද්ද? සමාධියක්. ඊළඟට උන්වහන්සේ පෙන්නනවා නමුත් ඒකත් ආදීනවක් තියෙනවා. ඒකත් මොකද්ද? ඒක අනිත්‍යයි, දුකයි, වෙනස් වෙන ධර්මතාවයෙන් යුක්තයි. ඒ වේදනාවත් ඇති වී නැති වී යන එකක්. ඒ නිසා මොකද කරන්නේ? ඒ සමාධියෙන් හටගන්න වේදනාව කෙරෙහිද ඇති ඡන්ද රාගය දුරු කළා දානවා. නැති කළා දානවා. ප්‍රහාණය කළා දානවා. අන්න යා මොකද වෙන්නේ? අනිත්‍ය වූ වේදනාවෙන් නිදහස් වෙනවා. එතකොට කාමයේ ආස්වාද ආදීනව නිස්සරණ කියලා තුනක් කියවුණා. රූපයේ ආස්වාද ආදීනව නිස්සරණ කියලා තුනක් කියවුණා. වේදනාවේ ආස්වාද ආදීනව නිස්සරණ කියලා තුනක් කියවුණා. එතකොට යම් කිසි කෙනෙකුට පුළුවන් වුණොත් මේ විදිහට කාමේ ගැන, රූපේ ගැන, වේදනා ගැන අවබෝධ කරගන්නට අන්න යා දුකෙන් නිදහස් වෙනවා. යම් කිසි කෙනෙකුට බැරි වුණොත් බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ ලෝකේ යමෙක් දන්නේ නැත්නම් මේ ආස්වාද ආදීනව නිස්සරණ කියන තුන දන්නේ නැත්නම් කිසිම දවසක එයාට මේ වයින් නිදහස් වෙන්නත් බෑ, අනුන්ව නිදහස් කරවන්නත් බෑ. නමුත් යම් කිසි කෙනෙක් මේ කාමයේ, රූපේ, වේදනාවේ ආස්වාදයට ආදීනවයත් නිස්සරණයත් දැනගන්නවද අන්න යාට පුළුවන් මේකෙන් Tamanට නිදහස් වෙන්නත් පුළුවනි, අනුන්න නිදහස් කරවන්නත් පුළුවනි. අන්න බුදුරජාණන් වහන්සේට පුළුවන් වුණා කාමයන්ගේ ආදීනවේ, කාමයන්ගේ ආස්වාදේ, රූපේ ආස්වාදේ, වේදනාවේ ආස්වාදේ දකින්නට. කාමයේ ආදීනව, රූපේ ආදීනව, වේදනාවේ ආදීනව දකින්නට. ඒ වගේම කාමයෙන් නිදහස් වෙන්න, රූපයෙන් වේදනාවෙන් නිදහස් වෙන්න උන්වහන්සේට පුළුවන් වුණා. ඒ නිසා උන්වහන්සේට පුළුවන් වුණා මේ මාර්ගයත් කියලා දෙන්න පුළුවන් වුණා. ඒ නිසා දැන් මේ කාරණේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා කියා ඉඳලා ඒ භික්ෂුන් වහන්සේලාට කිව්වා මහණෙනි මෙන්න මේ ආකාරයට යම්කිසි කෙනෙක් අවබෝධ කරගත්තේ නැත්නම් එයා යම්කිසි විදියකින් කියනොත් නම් මේ ධර්මයේ කීම එකයි කියලා, සමානයි කියලා, මේ දේශනා සමානයි කියලා එක කිසිසේත් වෙන්න පුළුවන් එකක් නෙවෙයි කියනවා.
දැන් අපිට තේරුණා මේ දේශනා දිහා බලනකොට මේ ලෝකේ කිසිම ආගමක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සමාන නැහැ. මේ ලෝකේ කිසිම ධර්මයක් මේ ධර්මයට සමාන නැහැ. මේ ලෝකේ කිසිම සමාධියක් බුදුරජාණන් වහන්සේ විස්තර කරන මාර්ගඵල සමාධියට සමාන නැහැ. ඒ කියන්නේ කිට්ටුවට එන්න බෑ. මේ ලෝකේ වෙන කිසිම ශ්‍රාවක පිරිසක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස හා සමාන නැහැ. කරන්න බෑ. මේ ලෝකේ අසමාන දෙයක්. මේ ලෝකේ කිසිම ශාස්ත්‍රෝරේ උන්වහන්සේ හා සමාන නැහැ. නමුත් මේ ලෝකේ ඒ අය කියනවා අපි ඔක්කොම එකයි කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කියා දෙනවා ඒ එකයි කියන අයට මේ විදිහට උත්තර දෙන්න කියලා. මේ විදිහට පෙන්වා දෙන්න කියනවා. ඒක එහෙම නෙවෙයි කියලා. හැමතැනම දැල් වෙන්නේ එකම පහනේ කියනවා. නමුත් ඒක එහෙම නෙවෙයි කියලා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ විසින්ම පෙන්වා දීලා තිබෙනවා මේ දේශනාවලින්. මොකද හැම කෙනාම යන්න තියෙන එකම නිෂ්ඨාව කවුරුත් එකම අරමුණක් කරා යන්නේ කියලා කියනවා. නමුත් ඒක අසත්‍යයක්. එහෙම දෙයක් නැහැ. කවුරුත් එකම අරමුණක් කරා යන්නේ නැහැ. විවිධ අය විවිධ අරමුණු කරා යන්නේ. සමාන අදහස් තියෙන සුළු බුද්ධිමත් පිරිසක් විතර නිවන කරා යනවා. නැත්තම් නැහැ. එතකොට මේ ශ්‍රී සද්ධර්මයේ මේ දුක මහා දුක හැදෙන ආකාරය තමයි බුදුරජාණන් වහන්සේ දුක්ඛ ස්කන්ධ සූත්‍රයෙන් පෙන්වුවේ. ඉතින් මේ ආකාරයේ පවතින දුක අපි යලි ඇති කරගත යුතුද? අපිට වෙලා තියෙන දුක මතක හිටින එකද මතක නැති වෙන එකද? මතක නැති වෙනවා. ඒක හරියට මේ වගේ අපි කියනවා අපි අවකාශට එනවා කියමු. පිපාසින් එනවා. දුක් විඳ එනවා. ඇවිදින් හිවණක් ළඟට ඇවිල්ලා වතුර ගොඩක් බීපු ගමන් ආරක ඉවරයි. මතක නැහැ. ඒ වගේ අපිට අර පුංචි සැපයක් ලැබිච්ච ගමන් සියලුම දුක් ටික අමතක කරලා දානවා අපි. බුද්ධිමත් කෙනා මොකද කරන්නේ? ඒ දෙකම සලකලා ඔක්කොම අතහැරලා දානවා. අන්න යාට විතරයි නිදහස් වෙන්න පුළුවන්. මේ අතහැරීම කියන එක ලේසි එකක් නෙවෙයි. ලෝකේ බුද්ධිමත් ලෝකයා මිසක් අඥාන ලෝකයා සම්මත කරන එකකුත් නෙවෙයි. දැන් බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම අතහැර ගිය කෙනෙක්. කිසිම දෙයක් ඇල්ලුවේ නැහැ. දවසක් මේ ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශයක් කළා භාග්‍ය බුදුරජාණන් වහන්සේ අවසාන කාලේ හිතේ පුංචි සැනසෙල්ලක් තියෙනවා. භාග්‍ය බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයින්ට අවසාන වශයෙන් මොනවා හරි ප්‍රකාශ කරයි කියලා. බුදුරජාණන් වහන්සේව ශ්‍රාවකයින්ට අවසාන වශයෙන් මොනවා කියන්නද? කියන්න ඕන තියෙන දේවල් ඔක්කොම කියලා තියෙන්නේ කිව්වා. ඔක්කොම කියලා තියෙන්නේ කිව්වා. භික්ෂුන් වහන්සේලා මා වෙනුවෙන් සිටිය යුතුයි කියලා කිසිම හැඟීමක් නැහැ කිව්වා මට එහෙම. මා භික්ෂුන් වහන්සේලාට බැඳිලා නැහැ කිව්වා. ශ්‍රාවකයන්ට බැඳිලා නැහැ කිව්වා. ඇයි බුදුරජාණන් වහන්සේ ගාව හිටියන්නේ? බුදුරජාණන් වහන්සේ ළඟ හිටපු ශ්‍රාවක පිරිස් කඩාගෙන ගියා. වෙන ආගම් වලට ගියා. සමහරු දේවදත්ත පාක්ෂික වෙලා හිටියා. නොඑක ආකාරයට ගියා. බුදුරජාණන් වහන්සේ බැඳිලා නැහැ ශ්‍රාවකයෝ වෙන්නේ. හැමතිස්සෙම නිදහස් වෙලා හිටියේ. එතකොට ශ්‍රාවකයෝ ඒ බැඳුනේ යමකින්ද මොකෙන්ද බැඳුනේ? ධර්මයෙන් විතරයි බැඳුනේ. ආමිෂයෙන් බැඳුන්නේ නැහැ. ධර්මයෙන් විතරයි බැඳුනේ. ධර්මයෙන් බැඳිලා හිටියේ. වෙන දෙයකින් බැඳිලා හිටියේ නැහැ. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පුරාම ඒක තියෙනවා. කිසිම වෙලාවක මේ භික්ෂුන් වහන්සේලා තමන්ගේ ශ්‍රාවකයෝ නේද කියලා ඒකටවත් බැඳිලා හිටියේ නැහැ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ අතහැරීම. කොපමණ ශ්‍රේෂ්ඨ අතහැරීමක්ද ජීවිතේ පුරාම තිබුණේ. එක්තරා අවස්ථාවක සාරිපුත්ත හාමුදුරුවෝ සරියුත් මොගලන් දෙනම පිරිනුවන් පෑවා. පිරිනුවන් පාප වෙලාවේ සරියුත් හාමුදුරුවන්ගේ සිවුරුයි පාත්‍රේ අරගෙන ආවා ස්වාමීන් වහන්සේ නමක්. ඇවිල්ලා දුන්නා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ තියෙන්නේ සරියුත් හාමුදුරුවන්ගේ පාත්‍රේ.
මේ තියෙන්නේ සාරිපුත්ත හාමුදුරන්ගේ සිවුරු. උන්වහන්සේ පිරිනිවන් පාලා අපි ආදාහන කටයුතු කළා කිව්වා. ආනන්ද හාමුදුරුවෝ කිව්වා අනේ භාග්‍ය බුදුරජාණන් වහන්සේ මගේ පපුව හිර වෙලා ගියා කිව්වා. ඇහුවා ඒ මොකද? ඔබේ සීල සමාධි ප්‍රඥාත් අරගෙනද පිරිනිවන් පෑවේ? ඔබේ මොකුත් අරගෙන ගියාද කියලා ඇහුවා. පිරිනිවන් පාන වෙලාවේ. අන්න බලන්න ඒකෙන් බුදුරජාණන් වහන්සේ දෙන්න හදන පණිවිඩය මොකද්ද? තේරුම් ගන්න වෙනස් වෙන ලෝකයක් මේ. ඔව් මේ වෙනස් වෙන ලෝකයක් කියලා තේරුම් ගන්න. ඒකයි ඒකෙන් කියන්නේ. ඒ වෙනස් වෙන ලෝකයක් කියලා තේරුම් ගත්තේ නැත්නම් හැමතිස්සෙම ගැට්ටන හැමතිස්සෙම ප්‍රශ්න. වෙනස් වෙන ලෝකේ අඳුන ගත්තාම ඉතින් ඕන එකක් ඕන දෙයකට මොන දෙන්න පුළුවන්. එතකොට ආනන්ද හාමුදුරුවෝ ඒකට සෝතාපන්න වෙලා හිටපු කෙනෙක්. ආනන්ද හාමුදුරුවෝ බැලුවේ මොන පැත්තද? ධර්මයේ පැත්ත. ආනන්ද හාමුදුරුවෝ කිව්වා භාග්‍ය බුදුරජාණන් වහන්සේ මම එහෙම නෙමෙයි කිව්වා කල්පනා කළේ. මේ සාරිපුත්ත හාමුදුරුවෝ වැඩ සිටියනම් බොහෝ කාලයක් මේ ලෝකෙට හිතසුව පිණිස පවතිනවා නේද කියලා හිතලා කිව්වා මේක උනේ. නමුත් බුදුරජාණන් වහන්සේ ඉබඳු කාරණයකටවත් බුරුලක් නොදැක්කේ මොකද? මිනිස්යන්ට පෙන්වන්න මේ අතහැරීම. මොකද මිනිස්සු ලෑස්ති අතහරින්න නෙවෙයි. ඔව් අල්ල ගන්න ලෑස්ති අතහරින්න නෙමෙයි. අතහැරීම පෙන්වන්නයි ඒක ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා බලන්න මේ ධර්මයේ පුරාම උගන්වන්නේ අතහරින්න. අපි එහෙනම් අපිටත් කවදාද මේ ජීවිතය අතහරින්න වෙනවනේ. ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ ජීවිතයේ වගේම අනිත් සියලු දේවල් සියලුම දේත් අතහැරලා දාන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එදාට අපි නිදහස් වෙනවා. ඉතින් මේ කාරණේ අවබෝධ කිරීම සඳහා තමයි අපි මේ සමථය කරන්නේ විදර්ශනා කරන්නේත් ඒකට. ඒකට හිත හදාගන්න කරන්නේ. දැන් අපි මේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, මම නෙවෙයි, මගේ නෙමෙයි මේ වචන වලින් අපි අන ගන්නෝනේ වචන වලින් මේ මොකේද කරන්නේ? අතහැර ගන්න. අතහැරින්නේ අපිට. ඒකයි මේ එහෙම කියවන්නේ අපි. එහෙම කිය මොකද කරන්නේ? අතාරින්න උවමනා කරන විදිහට සකස් කරගන්න මේ හදන්නේ. මේ ඇයි අල්ලගෙන දුක විඳින්නේ? චන්දරාග නිසා දුක විඳින්නේ. චන්දරාගේ දුරු කරන්න උවමනා කරන දැනුම ලබා ගන්න තමයි මේ ඔක්කොම කරන්නේ අපි. දැන් අපි අනිත්‍යයි කියනවා, කන අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, හිත අනිත්‍යයි, ස්පර්ශ අනිත්‍යයි, විදීම අනිත්‍යයි ගා මේ මොකද්ද කියන්නේ? අතාරීමක් කියන්නේ මේ. එහෙම අනිත්‍ය අනිත්‍ය ගා අපි අල්ලගත්තොත් එහෙම වැඩක් වෙන්නේ නැහැ. තනිකරම අතහැරීමක් අපි මේ කතා කරන්නේ. ඒ නිසා මේ ලෝකේ මේ ධර්මයේ දුර්ලභ. මේ ලෝකේ වෙන කිසිම තැනක මේක උගන්වන්නේ නැහැ මේ විදිහට. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ පමණයි මේ අතහැරීම කතා කරන්නේ. ඒ නිසා මේ දුර්ලභ වූ ධර්මයේ අවබෝධ කරගෙන අපි සියලු දිනාටම මේ සියලුම දුක අතහැරීම පිණිස මේ චන්දරාගේ දුරු කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න.